ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවට අපි මාතෘකා කරගත්තේ ඊටමත් වටිනා කාරණාවක්. ඒ තමයි ඔබගේ ජීවිතේ යම් තැනක අසාර්ථකත්වයක් තියෙනවා නම්, ඒ වගේම ඔබගේ ජීවිතේ යම් තැනක අවුල් වීමක් තිබෙනවා නම්, ඒකේ පිටිපස්සේ තියෙන භයානක දෙයක් ඔබ තවම හඳුනාගෙන නැතුව ඇති. ඒ තමයි ඔබ කියපු වචනයක් ඔබගේ ජීවිතේ හරහට ඉඳලා ඇති. අද අපි ඒක විස්තර කරනවා. ජීවිත අවුල් කරන, ජීවිතය අසාර්ථක කරන, තමන් පිට කරන වචන. මේක ඉගෙන ගත්තොත් ඔබගේ ජීවිතේ ලොකු දියුණුවක් කරා, ඒ වගේම ඔබගේ ජීවිතේ ගොඩාක් ආරක්ෂා කරගන්න පුළුවන් අද මේ දහම් පරයය ඉගෙන ගත්තොත්. ඉතින් මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේත්, ඒ වගේම අන්තර්ජාලය ඔස්සේත් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට අහන්න සලස්වන්නේ බිංගිරියේ පදිංචි පින්වත් සමන් ඉන්දික ප්‍රියදර්ශන මහත්මයා විසින් ඔක්තෝබර් මාස 24 වන දිනට, ඒ කියන්නේ අද දවසේ 18 වන ජන්මදිනය සමරන පේසාම් පසිඳු පියදර්ශන පුතාට සිත ප්‍රාර්ථනා කරන්නටත්, ඔක්තෝබර් 27 වන දිනට 44 වන ජන්මදිනයේ දෙන සමන් ඉන්දික පියදර්ශන මහත්මයාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දිඝාසිරි සම්පත් ප්‍රාර්ථනා කිරීම පිණිස මේ ධර්ම දේශනාව කරන්නේ. මේ පවුලේ සියලු පින්වතුන් එකතු වෙලා මේ පින්වතුන් අද දවසේ මේ දින ධර්ම දානය මුල් කරගෙන බොහෝ දෙනෙකුට යහපත සැලසෙනවා. ඒ හේතුව මේ දහම් කරුණ ඉගෙනගෙන එහි හික්මුනොත් කෙනෙක් තමන්ගේ ජීවිතේ වරද්දා ගන්න නැතුව හික්මුනොත් එයාගේ ජීවිතේට වෙන්න තිබ්බ ගොඩාක් අනතුරු එයින් නැති වෙනවා. ඔබ දන්නේ නැති වුණාට ඔබගේ ජීවිතේ ගොඩාක් අවුල් පිටිපස්සේ, අසාර්ථක වීම පිටිපස්සේ, බිඳ වැටීම් පිටිපස්සේ ඔබ පාවිච්චි කරන වචන තිබිලා තියෙනවා. ඒක කොහොමද වෙන්නේ කියලා අද අපි ඉගෙන ගනිමු. ඉතින් ඒ නිසා මේ ධර්ම දේශනාවෙන් රැස් වෙන සියලු පින් ඒ උපන්දිනයේ සමරන පුතාටත්, ඒ වගේම මේ පියතුමාටත්, ඒ පවුලේ සියලු දෙනාට ඒකාන්තයෙන් මේ පින් බලෙන් සිත් වේවා කියන මෛත්‍රිය පෙරදැරිව අපි ධර්ම දේශනාව ආරම්භ කරමු. ඉතින් පින්වත්නි, ලෞතර අපගේ සම්මා සම්බුදු තථාගත අරහත් බුදුරජාණන් වහන්සේ තමයි මේ ධර්මය වදාළේ. බුදුරජාණන් වහන්සේ වදාලා මනුස්ස ජීවිතයක් ලැබීම ඉතාමත් දුර්ලභ බව. එතකොට ඇසකම් පේන ජීවිතයක් ලැබෙන එක, ඒ කියන්නේ ඉන්ද්‍රියන් හොඳට පිහිටලා තියෙන එක දුර්ලභයි. ඊළඟට ඊටත් වඩා අතිශයින් දුර්ලභ දේ තමයි බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයේ ඇහෙන තැනක ඉන්න එක. ඒ ධර්මයේ ඇහෙන එක, කල්යාණ මිත්‍රයෝ සේවනය කරන්න ලැබෙන එක, බණපදයක් ශ්‍රවණට ඇහෙන දේ ඊටමත් දුර්ලභ දෙයක්. මිනිසෙක් වෙලා ඉපදුනාට පස්සේ මිනිස්සු දැනගෙන හෝ නොදැනගෙන හොඳ දේවලුත් කරනවා, නරක දේවලුත් කරනවා. නමුත් කල යුත්තේ හොඳ දේවල්. පින් කරන්නට ඕන. ඒ වගේම තමන්ගේ ජීවිතයේ තියෙන දුර්ගුණ දුරු කරන්න ඕන. අද මේ කියලා දෙන්නෙත් මේ ජීවිතේ වනසන විශාල දුර්ගුණයක්. ඒ තමයි මේ කට ඉස්සර කර ගැනීම සහ වැඩි උඩ පැනීම නිසා වෙන හානිය ගැන. බුද්ධ කාලයේ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාට, ඒ උතුම් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාට නින්දා කරවපු භික්ෂුවක් හිටියා කෝකාලික කියලා. කෝකාලික නැසුනේ කට නිසා. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලින් යට වෙලා සාරිපුත්ත මොග්ගල්ලාන මහෝත්තමයන් වහන්සේලාගෙන හිත දූෂ්‍ය කරගෙන බුදුරජාණන් වහන්සේ ඉදිරියට පැමිණිලා සාරිපුත්ත මොග්ගල්ලාන උත්තමයන් වහන්සේලාට චෝදනා කළා. මේ සාරිපුත්ත මොග්ගල්ලාන පාපී ආශාවෙන් යුක්තයි.
මේ කියලා දොස් නැගුවා. ඉතින් බුදුරජාණන් වහන්සේ 3 විටක් කිව්වා වදාලා කෝකාලික එසේ කියන්න එපා. ඒ දෙදෙනා බොහොම සුපේසල ශික්ෂාකාමී භික්ෂුන් කියලා. නමුත් කෝකාලික ඒක ඇහුවේ නැහැ. තමන්ගේ කට නිසාම ආර්ය උපවාද නම් වූ මහ භයානක පාපේ කරගෙන මෙයා කුටියට ගියා. බුදුරජාණන් වහන්සේගේ මේ දැක්මෙන්, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට මැසසින් පෙනෙන ඒ මායිමෙන් එයා ඉවත් වෙලා කුටියට ගිය ගමන් ශරීරයේ බිබිලි දාලා මහ රෝගයක් හටගත්තා. කෝකාලික ආර්ය උපවාද කරගත්තා. සාරිපුත්ත මොග්ගල්ලාන උත්තමයන්ට නින්දා කළා කියලා ඒ රාවයේ පැතිරිලා ගියා අකනිටා බ්‍රහ්ම ලෝකෙ දක්වා එක මොහොතේ. පින්වතුනි, උතුම් කෙනෙකුට කවුරු හරි ගරහනකොට ඒක නොපෙනෙන ලෝකෙට දැනෙනවා. ඉතින් මේ කෝකාලික මහානකලී තුදු කියලා භික්ෂුන් වහන්සේ නමක්. ඒ භික්ෂුන් වහන්සේ අනාගාමීව කලුරිය කළා. සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ තුදු කියන මහා බ්‍රහ්මයා වෙලා ඉපදුනා. ඒ බ්‍රහ්මයාට අහන්න ලැබිලා කලින් ජීවිතේ තමන්ගේ ශිෂ්‍යෙක් නිසා බ්‍රහ්ම ලෝකෙන් අතුරුදහන් වෙලා ඔහුගේ කුටියේ පහළ වුණා. කුටියේ පහළ වෙනකොට එයාගේ ශරීරේ අබෑට පමණට ඇතු වන ගෙඩි, කඩලැට ප්‍රමාණයට, නෙල්ලි ගෙඩි ප්‍රමාණයට, ඊළඟට වෙරළු ගෙඩි ප්‍රමාණයට, බෙලි ගෙඩි තරමට ඇඟේ ගෙඩි හටගෙන පුපුරලා සැරව ගලනවා. නැගිට ගන්න බෑ, ඇඳේ පෙරලි පෙරලි ඉන්නවා. බ්‍රහ්මයා අහසේ පහළ වෙලා කිව්වා කෝකාලික වචනේ කටවරද්දාගත්ත නිසා යොමු උනේ. සාරිපුත්ත මොග්ගල්ලාන උත්තමයන්ගෙන් සමාව ගන්න කියලා. ඇහුවා ඔහේ කවුද? ඊට පස්සේ කිව්වා මම තුදු කියන බ්‍රහ්මයා. මේ ඔහේ බ්‍රහ්ම ලෝකේ අනාගාමී වෙලා බ්‍රහ්ම ලෝකේ ගියා කියලා භාග්‍යවතුන් වහන්සේ කිව්වා. බ්‍රහ්මයන්ට අනාගාමී අයට කියන්නේ නෑ ආගාමී ආපහු මේ ලෝකෙට එන්නේ නැහැ කියලා. ඔහේ මොකටද මේ ආවේ මෙහෙට? දැන් පිහිට වෙන්න ආපු එක්කෙනාටත් කොහොමද කට ඉස්සර කරගත්ත හැටි? ඊට පස්සේ මේ තුදු බ්‍රහ්මයා කියනවා මේ අසත්පුරුෂයා කටේ කෙටීරියක් තියාගෙන තමයි උපදින්නේ කියලා අතුරුදහන් වෙලා ගියා. කටේ කෙටීරියක් කියන්නේ ඕනම එකට කොටනවා. ඕනම එකට කොටනවා. හිත පෑරෙන වචන කියනවා. උතුම් අයට ගරහනවා. ඊළඟ කට ඉස්සර කරගන්නවා. එතකොට අද අපි මේ ධර්ම දේශනාවෙන් ආර්ය උපවාද පමණක් නෙවෙයි, යම් වැඩක් කරන්න කලින් කියන්න ගිහිල්ලා නැහැටි මේ අද ධර්ම දේශනාවෙන් ඉගෙන ගන්නවා. බුදුරජාණන් වහන්සේ කෝකාලික ගැන වදාළා. කෝකාලික කට නිසා නැසුනේ මේ ජීවිතේ නෙවෙයි කලින් ජීවිතේ ගන්න නැසිලා තියෙනවා කියලා. අර කොක්කු දෙන්නේ ලීයක ඉබ්බෙක් මේ තියාගෙන රහසින් යන කතාවක් තියෙනවා අහලා ඇති. කොක්කු දෙන්නේ මේ වතුර නැති විලකින් වතුර තියෙන විලකට අර ඉබ්බෙක් අරගෙන යනවා කෝටුවක් අරන්. ඒ කෝටුවේ දෙපැත්තෙන් කොක්කු දෙන්න මේ උස්සගෙන යනවා. දැන් ඉබ්බා මැදින් කට හයියෙන් හපාගෙන යනවා කෝටුව. ඉතින් ඉස්සෙල්ලා පොරොන්දුවක් ගත්තා කිසිම විදිහකින් කට අරින්න එපා කියලා. ඊට පස්සේ දැන් ඔන්න අහසින් දැන් යනකොට කොල්ලු ටිකක් සෙල්ලම් කර කර ඉන්නවා. ඉඳලා රහස් දිහා බලනකොට කොක්කු දෙන්නේ කිබ්බෙක් කරන් යනවා අහසින්. ඊට පස්සේ පොඩි එන්කෝ අඩිය අප්පා බලාපල්ලා මේ ඉබ්බෙක් අහසින් යනවනේ. මෝට ගිය කලදසාව කියලා කොල්ලෝ විසිල් ගහනවා, පුඩි ගහනවා, කෑ ගහනවා. ඊළඟ තොපිට තියෙන රුද්දාව මොකද්ද කියලා කියන්නේ ඉබ්බා කට ඇරපු ගමන් එතනම වැටුණා. කට නිසා නැතුණා. එනිසා මාළුවා වුණත් නැසින්නේ කට නිසා. මේ හොඳ කතාවක් අද බුදුරජාණන් වහන්සේ වදාලා ඔය කෝකාලික කට නිසා නැහුනේ ඒ කට ඉස්සර කරගෙන මේ නැහෙන එක සසර පුරුද්දක් ඔය කෝකාලිකගේ කියලා බුදුරජාණන් වහන්සේ ඒ අතීත සිදුවීම දේශනා කළා. ඒ තමයි
බරණැස් නුවර බ්‍රහ්මදත්ත මේ විස්තරේ තියෙන තක්කාරි ජාතකේ. අපේ ජීවිතේට ගොඩක් දේවල් ගන්න තියෙන. හැම කෙනාගේ ජීවිතේට ගන්න දේවල් මේ දේශනාව තුළ තියෙනවා. ඒ නිසා තමයි අද මේ ධර්ම දේශනාවට මේ කාරණාව මාතෘකා කළේ. බුදුරජාණන් වහන්සේ වදාලා අතීතේ බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ පුරෝහිතෙක් හිටියා. මේ පුරෝහිතයාට කුදු ගැහිලා දත් ඉස්සරහට ආපු බමුණෙක් තමයි පුරෝහිතයා. ඊට පස්සේ මේ පුරෝහිතේ බමුණාට දරුවෝ නැහැ. බවලතෙක් ඉන්නවා. මේ බවලතා තවත් බමුණෙක් එක්ක මෙයා රාජසේවයට ගිය අතරේ තව බමුණෙක් එක්ක එකතු වෙලා අනාචාරය හැසිරෙනවා. ඉතින් මේ පුරෝහිත බමුණාට ආරංචි වෙලා කීප විටාවක් මේකට අවවාද කළා. මේ ස්ත්‍රිය නම් නෑ මේක නතර කරේ. ඒ බලන්න මේ ස්වභාවය ඒ අනාචාරයේ හැසිරෙන්න මේ ස්ත්‍රිය හොයාගෙන තිබ්බ බමුණත් දත් ඉස්සරහට ආපු කුදු ගැහිච්ච මේ මිනිසයා වගේම එකෙක් තමයි හොයාගෙන තියෙන්නේ. ඊට පස්සේ දැන් පුරෝහිත බමුණ 17 කල්පනා කරනවා පාඩමක් කොහොමද උගන්වන්නේ කියලා. තමන්ගේ අතින් මරන්නත් බෑ. හොඳයි මේ මම මේක කොහොම හරි මරවනවා කියලා දවසක් රාජ්‍ය සේවයට පුරෝහිතය යනවා. පුරෝහිතය ගිහිල්ලා රජතුමාට කිව්වා රජතුමනි බලන්න අපේ පොඩි දෝෂයකින් මහ විශාල නස්පැත්තියක් වෙන්න යන්නේ. මොකද්ද පුරෝහිතය? රජතුමනි නැගෙනහිර දොරටුවේ දොර ඒ කියන්නේ ප්‍රධාන නැගෙනහිර මේ ආරක්ෂක පවුරේ රජමාලිගාවට ඇතුල් වෙන ආරක්ෂක පවුරේ නැගෙනහිර දොරටුවේ විශාල වාස්තු දෝෂයක් තියෙනවා. ඒක හැදුවේ නැත්තම් මේ රට දියුණු කරන්න බෑ. ඔබතුමාට දියුණුව මෙතනින් එහාට යන්නත් බෑ. විශාල නස්පැත්තියකුත් පේනවා කිව්වා ශාස්ත්‍රානුකූලව. ඉතින් පුරෝහිතේ තවත් අහවල් එක්කටද බලාගෙන ඉන්නේ. ඒක හදන්න කිව්වා. ඉතින් මෙයා ගණන් කරලා කිව්වා රජතුමනි මේකට හොඳම නැකතක් හෙට එනවා. එතකොට හෙට එන නැකතේ මම හරියටම නැකතේ වෙලාව රජතුමාට දැනුම් දෙන්නම්. එන නැකතට ওই දොරටුව ගලවලා අලුත් දොරටුවක් මේ හිටවන්නට ඕන. හැබැයි ඒ දොරටුව හිටවනකොට මේ නගර ආරක්ෂක අමනුෂ්‍යයන්ට බිල්ලක් දෙන්න ඕන. ශාස්ත්‍රානුකූලව මේ අතිශයින් අමනුෂ්‍යයන් සතුටටපත් වෙලා ඒ දොරටුව ආරක්ෂා කරන්නේ මව්පිය දෙපාර්ශ්වයෙන් පිරිසිදු බමුණේ කොන්ද කුදු ගහිච්ච දත් ඉස්සරහට ආපු බමුණේ බිල්ලට දෙන්න ඕන කිව්වා. දැන් මෙයාගේ හිතේ තියෙන දොරටුවේ වාස්තු දෝෂේ නෙමෙයි. උන්දලයි ගෙදර වාස්තු දෝෂේ තමයි මේ හිතට ආවේ. ඊට පස්සේ රජතුමා කිව්වා වහම ක්‍රියාත්මක කළ යුතුයි. ඒ වෙලාවෙම නැගෙනහිර දොරටුව කඩන්න පිරිසක් යවුවා. අර තියෙන දොර අයින් කරන්න බෑ. අලුත් දොරටුව හදන්න පිරිස යවුවා. දැන් රැයක් එළි වෙනකල් නිින්දක් නැහැ. ඔක්කොම ටික ඒ කටයුතු කරනවා. ඊට පස්සේ දැන් හරි සන්තෝසයි. හවස් යාමේ පුරෝහිත බමුණා ගෙදරට ගියා. හරි සතුටුයි. ඒතර බැමිණිය බැලුවා මේ මුන්දගේ මේ මුඛය මේ 아무තු සතුටක් කියලා. ඊට පස්සේ උඹගේ නැටිලි ඉවරයි. හෙටින් පස්සේ උඹගේ නැටිලි ඉවරයි. ඊට පස්සේ ඇහුවා මොකක්ද ඒ කියලා. හෙට මම පෙන්නන්නම් කොහොම මේ පුරෝහිතයාගේ තියෙන මේ බලය. අර මේ උඹ මේ රහසේ අනාචාරයේ හැසිරෙන ඒ බමුණ හෙට බිල්ලට තියලා නැගෙනහිර දොරටුව හිටවනවා. රජතුමාට මම කියලා ආවේ මේ කුදු ගැහිච්ච දත් ඉස්සරහට ආපු බමුණේ හෙට බිල්ලට දෙන්න ඕන කියලා. උඹගේ කා තමයි කිව්ව අරන් යන්න. එතකොට දැන් මොකද උනේ? කට ඉස්සර වුණා. ආරේ ස්ත්‍රිය රාත්‍රියේ හසුණක් යවුවා. මේ දත් ඉස්සරහට ආපු කොන්ද කුදු වෙච්ච බමුණේ හෙට බිල්ලට දෙන්න හදනවා.
උඹත් මේ රටින් ජීවිතේ කැමති නම් මේ නගරෙන් පලා මේ නගරින් යන්න. ඒ වගේම මේ තව ඒ වගේ අය ඉන්නවනම් ඒ අයට පණිවිඩය දීලාගෙනම ඵලයන් කිව්වා. දැන් ඔන්න දැන් බමුණා මොකවත් දන්නේ. අර හොර බමුණත් පැනලා ගියා. ඒ ප්‍රදේශේ කටින් කටට ගියා. හෙට දවසේ දත් ඉස්සරහට ආපු කුදු ගහිච්ච බමුණේ බිල්ලට දෙනවා කියලා. ආහෝ ගාලා ගියා. පහුවදා උදේ දොරටු ඔක්කොම හදලා ඉවරයි. නැගෙනහිර දොරටුව කඩලා තියෙන්නේ. ඉතින් අලුත් දොරටුව හයි කරන්න තියෙන. දැන් බමුණා කිව්වේ දැන් ඉක්මන් කළේ අදටම දාගන්න ඕන කියලා ආයෙ නැකතක් ලීසියෙන් එන්නේ නැහැ කියලා. ඊට පස්සේ දැන් ඔන්න උදේ රජ්ජුරුව මුණ ගහලා ඔක්කොම කටයුතු හරිද කියලා බලලා බිල්ලට දෙන එකකෝ. ඊට පස්සේ පුරෝහිත කිව්වා අහවල් තැන ඉන්නවා කොන්ද කුදු ගහිච්ච දත් ඉස්සරහට ආපු බමුණෙක්. ඊට පස්සේ රාජපුරුෂයෝ යනවද නැහැ. ඇවිල්ලා කිව්වා ස්වාමීනි නෑ. එහෙනම් හොයාපල්ලා කිව්වා. මුළු නගරේම හිව්වා නෑ. එහෙමනම් දත් ඉස්සරහට ආපු වෙන බමුණෙක් හොයපල්ලා කිව්වා. හවස් වෙනකල් දවල් වෙනකල් හොයලා ඇවිල්ලා කිව්වා රයිතුමනි නෑ. දත් ඉස්සරහට ආපු කොන්ද කුදු ගහිච්ච එකම බමුණයි ඉන්නේ පුරෝහිතය විතරයි කිව්වා. ඊට පස්සේ මොකද? අනුණ්ඩ කප්පු වලේ තමන් වැටුණා කියන උපහැරණේ තමන්මනේ දැන් මේ වැටෙන්නේ. රජතුමා කිව්වා එහෙම බෑ. ඊට පස්සේ අනිත් ඇමතිවරු කිව්වා රජතුමනි ඔය පුරෝහිතයා මේ දැන් පුරෝහිතයාගේ වචනෙන් අපි නැගෙනහිර දොරටුව කැඩුවා. පුරෝහිතයාම කිව්වා ආයේ ළඟදී නැකතක් එන්නේ නැහැ කියලා. රජතුමනි දොරකුත් නැතුව මේ ආරස්සක ප්‍රාකාරයේ දොරටුව කල්ලා තියෙනකොට අනිත් මේ සතුරු අපිව ආක්‍රමණය කරනවානේ කිව්වා. මේ මුළු රටම නැසෙන්නනේ යන්නේ කිව්වා. ඔය පුරෝහිතයට තක්කාරී කියලා ශිෂ්‍යෙක් ඉන්නවා. හරි දක්ෂයි. ඒ තමයි අපේ මහා බෝධිසත්වයෝ. හරි දක්ෂයි. ඒ නිසා ඔහු පුරෝහිත කමේ තියලා ඔහු ලවා යාග කරවලා මේ බමුණ බිල්ලට දෙමු කිව්වා. මොකද අපිට පුරෝහිතයෙකුට විකල්පයක් තියෙනවා. තව කෙනෙක් ඉන්නවනේ. නමුත් මේ දොරටුව කඩලානේ. කියලා ඉතින් රජතුමා කිව්වා එහෙනම් එහෙම හරි කරපල්ලා කියලා. ඉක්මනට තක්කාරී ශිෂ්‍ය බ්‍රාහ්මණයා ගෙනල්ලා පුරෝහිත තනතුරේ පිහිටවලා අර පුරෝහිතයා සුදු රෙදි වලින් ඔතලා අරන් ගියා බිල්ලට දෙන්න. ඊට පස්සේ දොරටුව තියෙන තැන් දෙකේ ලොකු අලවල් දෙකක් හාරවලා වට තිර වලින් ඇද්දා. කාටවත් පේන්නේ නැතු වෙන්න තිර වලින් ඇදලා අර බමුණ ඇතුළට අරන් ගියා. ඊට පස්සේ රජතුමාට තක්කාරි බ්‍රාහ්මණයා කිව්වා අපි එහෙනම් යාග කිරීම පටන් ගන්නවා කියලා. ඉතින් අනිත් බමුණ වටේට යාග කිරීම කරනවා. ඒ ඇස්සේ මෙතන වටිනාම දේ තමයි ගුරුවරයාට ඒ ශිෂ්‍යයා අවවාද කරන හැටි තක්කාරි. ඊට පස්සේ ඒ ගුරුවරයාම කියනවා දැන් කරගන්න දෙයක් නැහැනේ. ශිෂ්‍යයාට කියනවා මේ තක්කාරි මමම නැසුනේ මගේ කට නිසා. හරියට රාත්‍රී කාලේ ගෙම්බෝ කෑ ගැහුවා වගේ කියනවා. රාත්‍රී කාලේ ගෙම්බෝ කෑ ගැහුවට පස්සේ ඒ හඬට තමයි සර්පයෝ ගෙම්බෝ ඉන්න තැන හොයාගෙන එන්නේ. ඒ නිසා තමන්ගේ විනාශය, තමන්ගේ මරණය තමන්ම කැඳෙව්වා කට ඉස්සර කරගත්ත නිසා. ඉතින් ඒ නිසා මේ මම දැන් අද මරණයට බිල්ලට මම යමු වුණා මගේ කට ඉස්සර කරගත්තා. යමක් කරන්න කලින් කියන එකේ තියෙන විපාක. වැඩිපුර කතා කරන්න ගියට පස්සේ තමයි මේ විනාශය ආවේ. මේ ලෝකේ ගොඩාක් මිනිස්සු නැසෙනවා වෙනසෙනවා වැඩිපුර කතා කරන්න ගිහලා. ගොඩාක් මිනිසුන්ගේ හොර අහු වෙනවා වැඩිපුර කතා කරන්න ගිහලා. ඊට පස්සේ කියනවා මේ දැන් පුරෝහිත තක්කාරි බ්‍රාහ්මණයා කියනවා ගුරුවරයාට ආචාර්යනි ඔබම තමයි මේ වැරද්ද කරගත්තේ. කියනවා පමණ ඉක්මවා කතා කරන්න ගියාට පස්සේ මිනිස්සු හිරි විලංගු වැටෙනවා. හිංසා පීඩාවටපත් වෙනවා. ඊළඟට දැන් වැඩි ඕනේ ඔබට පවා මේ විනාශය සිද්ධ වුණේ මේ පමණ ඉක්මවා කතා කරන්න ගිය නිසා, කට නිසා. ඒ නිසා ශෝක වැළපීම් වලට පැමිණිලා
මේ වලවල් වලට වැටිලා මේ විදිහට පස් වලින් යට වෙලා අපහාස නින්දා අපහාස විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා කියනවා ආචාර්යනි මේ වචනේ රැකගන්න බැරි වීම මහා විනාශයකට මුලයි කියලා කියනවා. හැම දෙයකටම පින්වතුනි කතා කළ යුතු නැහැ. ඒක තමයි හරිම දේ. දැන් සාමාන්‍යයෙන් අපේ ජීවිතවල ගන්නකොට හැම දෙයකටම කතා කරන්න ගිහිල්ලා තමයි විනාශෙ පැමිණෙන්නේ. හැම දෙයකටම කතා කළ යුතු නැහැ. කියනවා තක්කාරි බ්‍රාහ්මණයා මේ ආචාර්යවරුනි ඉස්සර වෙච්ච දෙයක් කියන්න. ඒත් දැන් ඉතින් මේ ඇතුලේ අර මේ වටතිර ඇදලා ඇතුලේ දැන් කතාව මේ දැන් බිල්ලට දෙන්න ඕන මේ ගුරුවරයා. නමුත් දැන් ඇතුලේ කතාව දැන් අනිත් වටේ කට්ටිය වටේම හිතන්නේ මේ යාග කරනවා කියලා. මන්ත්‍ර ජප කරනවා කියලා. ඊට පස්සේ කිව්වා ඉස්සර වෙච්ච දෙයක් කියන්න. කාලේ කියලා බරණැස හිටියා එක්තරා ගණිකාවක්. එයාට සොහිරෙක් හිටියා තුන්ඩිල කියලා. මෙයා සූදු කෙලිනවා තුන්ඩිල. කාලි ගණිකා වෘත්තිය දෙනවා. ඊට පස්සේ මේ රටේ ඉන්නවා සිටු පුත්‍රයෙක්. ওই සිටු පුත්‍රයා හැමදාම කහවණු 10ක් අරන් අර ගණිකාව ඉන්න ඒ ගණිකා මණ්ඩපයට එනවා. දවසක් අර තුන්ඩිල අර කාලිගේ සහෝදරයා සූදු කෙලින්න ගිහිල්ලා මොකද උනේ සූදුවට පෙරදිලා අවසානයේ ළඟ තිබ්බ පැදුරක් අරගෙන පැදුර ඉනේ ගැට ගහගෙන අර තමන්ගේ ඇඳගෙන හිටපු ඇඳුම් ටික මේ තියලා සූදු කෙලියන්නේ. ඒකෙමුත් පෙරදිලා පැදුරක් ඉනේ ඔතාගෙන දැන් අර මේ කාලේ ඉන්න තැනට ආවා ගණිකා මණ්ඩපයට. ඊට පස්සේ ඇවිල්ලා කිව්වා මේ මට දියම් මොනවට ඇඳ ගන්න. ඊට පස්සේ කාලි සැර කරලා කිව්වා දෙන්නේ නැහැ. උඹ ඵලයෙන් යන්න මෙහෙ එන්න එපා. කියලා මෙයාව බැහැර කළා. දාසියන් කිව්වා මේක හැදෙන මිනිහෙක් නෙවෙයි. පයින් ගහලා දාපන් එළියට කියලා. තමන්ගේ සහෝදරයාටම දැන් මේ කිව්වේ. ඊට පස්සේ අර දාසියෝ ටික ඇවිල්ලා පයින් ගහලා මෙයාව එළියට දැම්මා. මෙයා අඬ දොරටුවේ ඉන්නකොට අර හැමදාම එන සිටු පුත්‍රයා එනවා. ඇවිල්ලා ඇහුවා මොකද කියලා. මේ බලපන් මට ගහලා පැන්නවනේ කිව්වා. පොඩ්ඩක් ඉඳපන් මං ඔබට උදව්වක් කරන්න. කියලා ගිහිල්ලා අරයා කාලට කිව්වා මේ අර මනුස්සයට අඳින්න වස්ත්‍රයක් දෙන්න. ඊට පස්සේ කො එහෙම මට එහෙම අමාරුවක් නැහැ කිව්වා. ඊට පස්සේ ඔහෙට අමාරුවක් තියෙනවා නම් ඔහෙ දෙනවා කිව්වා. එතකොට මේ ගණිකා මණ්ඩපයේ තියෙන චාරිත්‍රය තමයි ඇතුළට වෙනම ඇඳුමක් එයාලා ඇඳුමක් දෙනවා. එතකොට තමන් ඇඳගෙන ආපු ඇඳුම් වෙනම තැනක තියන්න ඕන. එතකොට තමන් එහින් ඇඳුමක් දෙනවා. ඊටකොට ආපහු යනකොට අර ඇඳුම ඇඳගෙන යන්න ඕන. ඊට මෙයාට දැන් ඇතුලෙන් ඇඳුමක් ලැබෙන නිසා මේ කුමාරයා සිටු කුමාරයා ඇඳගෙන ආපු ටික අරයට දුන්නා ඔය ඇඳගෙන යන්න කියලා. අර දැන් තුන්ඩිල මේක ඇඳගෙන ගියා. දැන් අර සිටු පුත්‍රයා අර ගණිකා මණ්ඩපෙන් එළියට යනකොට අර කට්ටිය කිව්වා තියන් අපේ ඇඳුම තියන් දැන් මොකද උනේ? මෙයාට නිරුවතින් යන්න සිද්ධ වුණා. ප්‍රශ්නේ තමයි අනිත් අයගේ දෙයකට කට දාන්න යෑම. අනුන්ගේ ප්‍රශ්න විසඳන්න පුළුවන් ඒවත් තියෙනවා, බැරි ඒවත් තියෙනවා. දැන් අපිට තියෙන කරුණාව කියලා හිතලා හැම ප්‍රශ්නයකටම කතා කරනවානේ. හැම ප්‍රශ්නයක්ම කතා කරනවා, හැම ප්‍රශ්නයක්ම අහනවා. දැන් මොකක්ද උනේ එතන? ඇඳගෙන හිටපු වස්ත්‍රෙත් නැති වුණා. ඊට පස්සේ මොකද උනේ? ඊට පස්සේ කිව්වා මේ එයා වැළපි කියනවා ගියේ. කියනවා වස්ත්‍ර යුගල පහර මගේ ඇඳුනොත් නැති වුණා කට නිසා. අනේ මට වෙච්ච නැස්පැත්තිය කියාගෙන කියනවා ඒ සිටු කුමාරයා ගියේ. අර තක්කාරි බ්‍රාහ්මණයා කියනවා ආචාර්යනේ ඔහෙට සිද්ධ වුනේ ඉතින් ඒ වගේ එකක් තමයි කට නිසාම බිල්ලකට එන්න ඕනානේ කිව්වා. ඊට පස්සේ කියනවා තව සිද්ධියක් කියන්නම්. ඒ තමයි අතීතයේ එළුවෝ දෙන්නේ මේ අර අන් දෙකෙන් ඇන ගන්නවා දැන්. එළුවෝ දෙන්නේ සටන් කරනවා අන් දෙකෙන් ඇනගෙන. ඈතට ගිහිල්ලා දුවගෙන ඇවිල්ලා ඔලු දෙක හප්ප ගන්නවා.
එතකොට මේ දෙන්න ඇන ගන්නවා. කෑරලි කෑ ගහ කියනවා එපා රණ්ඩු වෙන්න. එපා රණ්ඩු වෙන්න. කියලා දැන් අරහෙත් යනවා මෙහෙත් යනවා. දැන් එළුව දෙන්න මේක අහන්නේ නැහැ. ඊට පස්සේ කෑරලා කිව්වා මේ මගේ ජීවිතේ දැන් ජීවිතේත් පරාණියත් අතර මේ කියන්නේ මරණයත් ජීවිතයත් අතර මම මේ කතාවක් කියන්නේ තමයි මේ මන් දැන් මැදට එනවා උඹලා දෙන්න ඔය මේ සටන් කිරීම නතර කරගනින්නලා කියලා අර එළුව දෙන්න ඔළුව හප්ප ගන්න එක මැදට ගියා අර කෑරලා. මොකද උනේ? අර ඔළු දෙකට චප්ප වෙලා ඇඹරිලා ගියා. මොකක් නිසාද මේ උනේ? අනුන්ගේ දේවල් වලට කට දාන්න යෑම. ඒ කියන්නේ දැන් මේ භාග්‍යතුන් වහන්සේනේ මේ ජාතක කතා විස්තර කරන්නේ. එතකොට මේ වගේ අපිට ආදර්ශ ගැනීම පිණිසනේ මේක තියෙන්නේ. ඒ තමයි සමහර අයගේ අරුබුද තියෙනවා. ඒව සමගි කරන්න බෑ. සමහරට ඒව සමගි කරන්න යන අය වැරදිකාර වෙනවා අවසානයේ. ඒ නිසා අපි සමහර ප්‍රශ්න කතා කරද්දී මේ ප්‍රශ්නෙට මම කතා කරන එක හොඳද කියලා බලන්න වෙනවා. මේ බණ ටිකවත් අහලා හේතුව ආපස්සට බලන ජීවිතය. අපේ ජීවිතෙත් තියෙන ඕන තරම් සමහර ප්‍රශ්න සමගි කරන්න කියලා වැරද්ද අපි පිට පැටවෙනවා. ඔයාලගෙත් ඇති ගම්වල ඔයාලා ජීවත් වෙන පරිසරයේ සමහර ප්‍රශ්න විසඳන්න ගිහිල්ලා අවසානයේ ප්‍රශ්නේ ඔයාලගේ පිට පැටවෙනවා. එළුව දෙන්නගේ සටන මැදට කෑරලා කෑරලා චප්ප වෙලා ගියා. ඊට පස්සේ මේ විදිහට විස්තර කරලා දේශනා කරන ඒ විතරක් නෙවෙයි. තව ඉස්සර වෙච්ච දෙයක් කියන්නම් කියනවා. ඒ තමයි කියනවා ඉස්සර හරක් බලන කොල්ලු ටිකක් හරක් ටික මේ වල් කණ්ඩ දාලා ඉන්නකොට කොල්ලෝ දෙන්නෙක් තල් ගහක යවුවා. මේ උඹලා දෙන්න තල් ගහේ නැගලා තල් ගෙඩි කඩ පියව කියලා. ඊට පස්සේ දැන් ඔන්න තල් ගෙඩි දැන් මේ අය තල් ගහ උඩට ගිහලා තල් අතු වල ඉල්ලලා දැන් තල් ගෙඩි කඩනවා. කඩනකොට මේ තල් ගහේ සර්වේ මෙහෙම ඉති උඩට යනවා. යනකොට අර යට හිටපු අය කෑ ගහලා කිව්වා මේ අන්න සර්පෙක් කියන උඹලා බේරි යන්නේලා කියලා. ඉතින් අර උඩ හිටපු දෙන්නගෙන් එක්කෙනෙකුට බය හිතුණා. එයා ගොඩාක් බය හිතිලා කිව්වා මාව බේර ගන්නilla කියලා. ඊට පස්සේ අර යට හිටපු කොල්ලෝ 4 දෙනෙක් හරි උඹලා අපි බේර ගන්නම් කියලා මේ ගෝණියක් වගේ එකක් පළලා ඒකේ 4 කොනෙන් 4 දෙනා හයියෙන් අල්ලාගෙන අර උඩ ඉන්න කාට කිව්වා පැනපන් දැන් මේකට කියලා. ඔන්න දැන් මෙයාලගේ කටෙන් ප්ලෑන් එක දුන්නානේ. අර තල්ගහ හිටුවේ කෙනා පැන්න අර ගෝණියට. පැන්න ගමන් එයා ආපු වේගෙත් එක්ක ගෝණිය පාත් වුණා. අර 4 දෙනා 4 පැත්තෙන් හයියෙන් අල්ලගෙන ඉන්නේ. ඒ ගෝණියේ ඒ 4 මුල් එකපාරම එක්කුණා. ඒ මැද පාත් වෙනකොට මේ පැත්තෙන් එක් වෙනවනේ. 4 දෙනාගේම ඔලු 4 එක වෙලාවේ හැප්පුණා. බිත්තර 4ක් හැප්පිලා චප්ප වුණා වගේ ඔලු 4 කුඩු වුණා. මොකක් නිසාද? කට නිසා. එක්ක සර්පයා යන එක කරබාගෙන ඉන්න ඕන. එක්කෝ මේ කරන්න බැරි වැඩ නොකිය ඉන්න ඕන. එක්කෝ ඒකේ අනතුරු තේරුම් ගන්න ඕන. ඊට පස්සේ තමයි මේ සර්පයා උඩට ගියේ. එක්කෝ සර්පයා පළවා හරින්න හෝ එහෙම නැත්නම් බය නැතු ඉන්න හෝ මොකක් හරි වෙන පැත්තක් කරන්න ඕන. දැන් මෙතනදී මෙහෙමයි. ඊළඟට කරන විකල්පය මොකක්ද කියන කතාව නෙවෙයි. එතන උපමාවට කියන්නේ මේ 4 දිනාගේ ජීවිතේ නැති වුණේ ඔවුන්ම කියපු විකල්පේ නිසා කියලා. ඒ ඔවුන්ම කිව්වේ මේකට පණින්න කියලා. ඒ නිසා අපේ ජීවිතේත් අපිම දුන්න ප්ලෑන් වලින් අපිටම මේ හෙනුරා කඩාපාත් වෙච්ච අවස්ථා ඕන තරම් ඇති කියලා මේ ඔයාලම ජීවිතය දිහා ආපස්සට හැරිලා බලන්න. ඒ නිසා මේ කට ඉස්සර කර ගැනීම ගැන තව තවත් හිතන්න ඕන කියන පණිවිඩය තමයි මේ ධර්ම දේශනාවෙන් අපි අද දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ දැන් ওই විස්තරෙත් කියලා තවත් කියනවා. ඒ විතරක් නෙමෙයි. හරි තව ලස්සන කාරණාවක් මේ මිනිසුන්ට වෙන දේවල්. ඒ තමයි
ඔන්න එළුව හොරකම් කරන මිනිස්සේ මේ හොරු ටිකක් දහවල් කාලේ එළුවේ කොරකම් කරගෙන ගිහිල්ලා ඒ එළුවගේ කට බැඳලා කැලේ මැද උණ පඳුරක ගැට ගහලා රෑ වැඩි නිසා ආපහු ගෙදර ආව හිට දවල් ඇවිල්ලා සුරා බීලා එළුවත් මේ පුච්චගෙන කමු කියලා. එතකොට කට්ටිය ඔක්කොම සුරා මුට්ටි අරගෙන කැලේට ගියා අමතකුණා පිහිය. ඉතින් බොනවා නම් බොන මනුස්සයට ඔක්කොම අමතක වෙනවනේ. ගෙවල් දොරවල් අමතක වෙනවා. අඹදරුවෝ අමතක වෙනවා. වාහනේ අමතක වෙනවා. පර්ස් එකේ තියෙන සල්ලි ගාන අමතක වෙනවා. ගෙදර දොර අමතක වෙනවා. තමන්ගේ ගේ හොයාගන්න බැරුව යනවා. බොන මනුස්සයට ඉතින් අද කාලෙත් ඒවා දිහා බලනකොට ඒ කාලේ පිහිය ගෙනියන්න අමතකුණා කියන එක අරුමයක් නෙවෙයි. පිහිය ගෙනියන්න අමතකුණා දැන් අර හොරුන්ට කැලේට. දැන් අර සුරා මුට්ටි ටික ඔක්කොම එක තැනක තියලා මේ දැන් එළුව කපන්න හදනකොට පිහිය නැහැ. එකවත් ගෙනලා නැහැ. ඊට පස්සේ හොරු ටික කල්පනා කළා අපි එහෙනම් එළුව නිදහස් කරමු පිනක් නේ. අද කාලේ තියෙනනේ බැරිම දැන පිනට දානවනේ. පිනක් නේ මේක නිදහස් කරමු කියලා එළුවගේ ලණුව කපලා මේ එළුව නිදහස් කළා. දැන් එළුව ඔක්කොම අහගෙන හිටියේ. එළුවට හරි සන්තෝසයි. මරණයෙන් ගැලවිච්ච ගැන. එළුව උඩ දාගෙන වලගි උස්සගෙන අර උණ පඳුර වටේ දුවනවා. උඩ පැන දුවනවා. එතකොට ඊට කලින් දවසේ උණ ගස් කපන්න ආපු මිනිස්සේ ඔය උණ පඳුරේ පිහියක් හංගලා ගිහිල්ලා අර උඩ පයින්නකොට පිහිය වැදුනා කකුල ටංගල සද්දයක් ආවා. ඊට පස්සේ අර හොරු ටික අන්නයකෝ පිහියක් කියලා අර පිහිය අරගෙන ඒලුවම කැපුවා එතන. වැඩි උඩ පනින්න ගිහිල්ලා දිද්ද වෙච්ච දේ. වැඩි උඩ පනින්න ගිහිල්ලා සිද්ධ වෙච්ච දේ. කිව්වා බලන්න කිව්වා තමන්ගේම විනාශේ තමන්ම වැඩිපුර උඩ පනින්න ගිහිල්ලා නසා ගන්න හැටි දැක්ක නේද කියලා. ඉතින් ඒ නිසා මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ ඒ කට නිසා කියලා කිව්වා. කට නිසා. ඒ නිසා අහිංසක දැන් උදාහරණයකට මම කියන්න. මම මේ දන්නම කාරණාවක් කියන්නේ. ඒ තමයි අපි දන්න කෙනෙක් හිටියා මෙයා ඉඩමකට නඩු කිව්වා මම හිතන විදිහට ඒ නඩුව අවුරුදු 30 ගාණක් විතර කියපු නඩුව. අවුරුදු 30 ගාණක් නඩුවක් කියලා. ඒ නඩුවට ගිය වියදමෙන් ඉඩමකට නඩුව කිව්වේ ඒ ඉඩම් 10ක් ගන්න පුළුවන්. ඊට පස්සේ යාන්තම් අවුරුදු 30කට පස්සේ නඩුව දෙන්න. මෙයා සන්තෝෂේ වැඩි කමට අර දැන් නඩු කියව මනුස්සය ඉන්නවනේ අල්ලපු ගෙදර. ඒ ගෙදර මිදුලේ රතින්න කරලා රතින්න දැම්මා. අර මනුස්සයා කිපිලා පහවදා ශ්‍රේෂ්ඨ අධිකරණ නඩුවක් දැම්මා. ඒ නඩුව තවම යනවා. මොකක් නිසාද මේ? වැඩි උඩ පැනීම. ඔය වගේ සිද්ධි නැද්ද? ඉතින් ඒ නිසා මේ මනුස්සෙක් අහිංසක වීම ඊළඟට පමන දැනගෙන කතා කිරීම ප්‍රමාණයට කතා කිරීම පුරසාරන් දොඩන් නැති බව කොයිතරම් හොඳද? ඒක කොයිතරම් ආරක්ෂාව පිණිස පවතිනවද? ඊට පස්සේ මේ විස්තරිත කියලා තක්කාරි බ්‍රාහ්මණයා ආචාර්යවරයාට කියනවා ඒ විතරක් නෙවෙයි ආචාර්යනි මේ ඉස්සර තව වෙච්ච දෙයක් කියන්න. ඒ කියන්නේ සාමාන්‍ය නුවණැත්තා ඒ කෙනෙකුගේ වැරද්ද හොඳට පෙන්නලා දෙනවා. ඒක නුවණැති අයගේ ස්වභාවය. අවවාද කරනවා. අද කාලේ මේ අහන්නම බැරි දෙන්නේ මේ ලෝකේ. මේ ලෝකේ කාගෙන් හරි ගැහුවොත් අහන්නම අකමැති දේවල් මොකක්ද කියලා. අහන්නම අකමැති දේ මොකක්ද කිව්වොත් මේ ලෝකේ 99%ක්ම අහන්න අකමැතිම දේ තමයි අවවාද. 99%ක් අකමැති අවවාද අහන්න. දැන් අපි කියන ඔයා වෙනුවෙන් අපි ජීවිතේ උනත් දෙන්න කැමතියි කියලා ඉන්න කෙනෙකුට සැරට අවවාද කරන්නකො බලන්න. සැරටම අවවාද කරවොත් පහවදා යනවා. ආයෙත් නෑ කතා කරන්න. කියන්නේ ජීවිතේ දෙන එක පොඩි දෙයක් අවවාදයක් අහන එක ඊට වැඩිය බරපතල.
නමුත් නුවණැත්තන් ඔහුගේ දෝෂය පෙන්නනවා. ඉතින් තක්කාරි බ්‍රාහ්මණයා ආචාර්යවරයාට වැරදිච්ච තැන හොඳට පේනවා. දැන් මොකද මහු පුරোহিত බ්‍රාහ්මණයා බවට පත් කරලා තියෙන්නේ. කිව්වා අතීතේ කියන ආචාර්යනි අතීතේ මේ කිඳුරෝ දෙන්නෙක් වැද්දෙක් කිඳුරෝ දෙන්නෙක් අල්ලගෙන රජුරවන්ට බාර දීලා තෑගි භෝග ගත්තා. රජතුමනි මේ අය ලස්සනට ගායනා කරන්න පුළුවන් නටන්න පුළුවන් කියලා. හැබැයි මේ කිඳුරෝ නැටුවේ නැහැ ගායනා කළේ නැහැ. රජතුමා කිව්වා මේ වැද්දා අපිව රැවටුවා. හරි කරන්න දෙයක් නැහැ. මේ දෙන්න මස් කරලා හෙට උදේ රාජභෝජනයේට පිළියෙල කරන්න කිව්වා. දැන් ඔන්න මරණීය දඬුවම් දුන්නා අර අය කතා කළේ නැති එකට. ඊට පස්සේ කිඳුරු කියනවා මේ වෙලාවේ මරණ බයෙන් තැතිගෙන රජතුමනි අපි කතා කළේ නැත්තේ වැඩිපුර කතා කරන්න යෑමේදී මුසාව කියවෙනවා. ඒ නිසා අපි හරි බයයි කියනවා. අපි කියන වචනෙන් මුසාවක් කියවෙයි. කේලමක් කියවෙයි. හිස් වචනයක් කියවෙයි කියලා වචනෙන් පව් කරගන්න අපි හරි බයයි. ඒක කිඳුරන්ගේ ජීවිතවල තියෙන එකක් කියනවා. සමේ රාජ සභාවේ අපි කතා කළේ නැත්තේ අපේ වචනෙන් පාපයක් සිද්ධ වෙයි කියලා. ඊට පස්සේ රජතුමා කිව්වා හරි අන්න මෙයා කතා කළා. මෙයාව බේරන්න. ඊට පස්සේ අනිත් එක්කෙනාට මරන්න කිව්වා. කිඳුරා කියනවා රජතුමනි අපි මෙච්චර කාලයක් එකට හිටියේ මායි මේ කිඳුරි. මෙයාට පිළිසරණ මම. මේ මිනිසුන්ට පිළිසරණ රජ්ජුරුව. රජ්ජුරුව තමයි මිනිස්සු රැකගන්නේ. එතකොට මෙයා මාව මරලා මෙයා විතරක් යවනකොට මෙයා ගිහිල්ලා දුකසේ තනියෙන් ඉඳීවි. මම ඔබ පිළිසරණ කරගන්නවා. ඒ කියන්නේ ඔබ මට පිහිට වෙන්න. රජතුමනි මාව මරන්න එපා කියලා. එයාත් කතා කරපු නිසා රජ්ජුරුවෝ ඒ කිඳුරත් නිදහස් කළා. ආයෙ කැලේට මේ දෙන්න ගිහින් දැම්මා. තක්කාරි බ්‍රාහ්මණයා කියනවා ආචාර්යනි ඒ කිඳුරෝ මරණය පැමිණෙන තුරු නිහඬව හිටියා කියනවා වචනේ ඉස්සර කරගන්න නැතුව වචනේ වැරදි කියලා. මරණය පැමිණි තැනත් පමණට කතා කළා ජීවිත ලාභෙත් ලැබුවා. ඉතින් මේ විදිහට විස්තර කරලා මේ කියනවා ඒ නිසා ප්‍රමාණයට කතා කිරීමත් ඊළඟට වැඩිපුර කතා බහ නොකිරීමත් ඊළඟට පුරසාරා දොඩන්නේ නැති බවත් වැඩි උඩ පනින්න නැති බවත් මිනිසයාට බොහෝ යහපත පිණිස පවතිනවා. ඉතින් මේ තක්කාරි බ්‍රාහ්මණයා මේ ඉතින් තමන්ගේ ගුරුවරයාට කොහොමටත් ගෞරවයි. ධර්ම කරුණු පෙන්වලා දීලා ඒ වෙනකොටම තක්කාරි බ්‍රාහ්මණයා තමන්ගේ ශිෂ්‍ය පිරිසක් යවලා තිබ්බා යාගෙට ගොඩාක් බඩු ගේන්න. ඒතකොට ගොඩාක් ගින්දර පිණිස දර සහ තවත් ගොඩාක් දේවල් කරේ තියාගෙන බඩු මේ අරගෙන ආවා. එතකොට ඒ අරන් ආපු බඩු අතර මේ ගෙනල්ලා තිබ්බා රෙද්දකින් ඔතලා මැරිච්ච එළුවෙක්. මැරිච්ච එළුවා අර වලට දාලා ඒ ඔක්කොම වටින් වට කරලා තියෙන්නේ. තක්කාරි බ්‍රාහ්මණයා රෙදි වලින් ඔතලා අර මේ ගෙනාව බඩු ආසේ තියලා මේ එළියට ගිහින් දාන්න තියෙනවා මේ අනවශ්‍ය දේවල් කියලා මේ ශිෂ්‍යයෝ තමයි ඔක්කොම කළේ. මේ තක්කාරි බ්‍රාහ්මණයා ඈතකට ගිහින් දැම්ම ගිහිල්ලා මේ රටට එන්න නැතුව ජීවත් වෙන්න කියලා. මැරිච්ච එළුවාගේ ලේ වලින් සහ මස් වලින් මේ තැන්වල ඒ චාරිත්‍රයට වෙලාවට දාලා අර දොරටු හිටවලා මේ ප්‍රශ්නේ විසඳුණා. ප්‍රාණඝාතයක් කළේ නැහැ. වැඩි කතා කරන්න යෑම සහ කාට නිසා විනාශ වීම ගැන බුදුරජාන් වහන්සේ වදාළේ ওই මේ ඒ කාලේ බමුණා වෙලා ඉපදිලා හිටියේ මේ කෝ කාලෙක. අදත් බුදු කෙනෙක් ඉදිරියේ අග්‍ර ශ්‍රාවකයන් ඉදිරියේ කට වරද්දාගෙන පදුම කියන නිරේ ඉපදුනා මැරිලා ගිහිල්ලා. ඒ නිසා ඔබට මේ ධර්ම දේශනාව අහලවත් අපිට මේ සංසාරයෙන් උරුම වෙච්ච ලොකු දුර්වලතාවයක් තමයි මේ කටවාචාලකම. කටවාචාලකම කියලා කියන්නේ ප්‍රමාණයට කතා කරන්න බැරි බව. මේක නිසා ගොඩාක් හානි වෙනවා. හානිය තමයි දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් කට නිසා වෙන තවත් විශාල හානියක් තමයි අපි මේ පුජ්‍යලිය වර්ණනා කරන්න යෑම.
දැන් හොඳට බලන්න අපි කාලයකට කෙනෙක් හොඳයි කිය හිටියට පස්සේ ඒ වැඩි ඕනේ මේ රජයක්පත් වුණාටත් පස්සේ රබන් ගහලා කිරි උතුරවලා හැම තැනම චිත්‍ර ඇඳලා කිරිබත් කාලා සින්දු හදලා ලකුවට පුරසාරමක් දොඩලා ගියාට පස්සේ පොඩි කාලෙකින් ආයේ මේ මිනිස්සුම අනිත් පැත්ත කැරකෙනවා. අර නිහඬව යමක් කරගෙන යන්නේ නැහනේ. මිනිසෙකුට හොඳයි කිව්වොත් ඒ මිනිසයා කාලයක් යනකොට ඒ මිනිසයා ආපහු අපිවත් හිතන්නේ නැති චරිතයක් වෙනවා. ගහකට උනත් හොඳයි කියනකොට ගහේ අත්තක් හරි කඩාගෙන වැටෙනවා. එතකොට මොකද්ද මේ වෙන්නේ? ඒ වෙන දේ තමයි පින්වතුනි අපි යම්කිසි දෙයකට හොඳයි කියලා කියන මේ වචනයෙන් වෙන තව පැත්තක් මේ කියන්නේ. අපි යම් දෙයකට හොඳයි කියලා කියනකොට අර ගොඩාක් අයගේ අවධානය එක්කෙනෙක් කරා එනවා. ඒතර බොහෝ දෙනාගේ අවධානය එක්කෙනෙකුට එනවා. ඒතර අමනුෂ්‍ය ලෝකෙත් අවධානය එක්කෙනෙකුට එනවා. ඇයි හැම වෙලාවෙම මෙයා හොඳයි කියනවනේ. එතකොට ඒ අවධානය එක්කෙනෙකුට ආපු ගමන් ඒ කෙනාට ඒක අපහසුයි. ඊට පස්සේ යාගේ මොකද මේ ලෝකේ මිනිස්සු ගුණධර්ම දියුණු කරගන්න ගමම්මනේ මේ යහපත් දේවල් මේ සමාජයටත් දෙන්නේ. ඊට පස්සේ යාට බොහෝ අමාරු අපහසුතා එනවා. ඊට පස්සේ තමයි යාගේ ටික චරිතය වෙනස් වෙන්නේ. ඊළඟට තමයි මේ කෙනෙක් නිතර හොඳයි කියලා අපි කියන්නේ ඇස්වාකට වහ කියලා. නිතර මේ කෙනෙක් ගැන කතා කරනකොට අමනුෂ්‍ය ලෝකේනොත් එයාව චෙක් කරනවා. එයාව පරීක්ෂා කරනවා. එයා ගැන බලනවා. එතකොට අර අමනුෂ්‍ය බැල්ම නිතර අර කෙනාට වැටෙනවා. වැටුණාට පස්සේ ඒ කෙනාට ආපවර පරණ විදිහට මනස හොඳට හදාගෙන ඉන්න බෑ. මොකද ලොකු බලපෑමක් එයාට එන නිසා. ඒ නිසා තමයි ගොඩාක් කාලයක් ওই සාමාන්‍යයෙන් කාලයකට අපි හොඳයි කියන අය පස්සේ කාලේ වෙනස් වෙලා යන්නේ ඒ නිසා. දැන් මේ වැඩි ඕනේ මේ රජේවල් වලට පවා ඒකයි. මෙන්න සිංහල ජාතිය ගොඩ ගන්න හදන්නේ මෙහෙමයි කියලා හැම කෙනාගේම කටින් කියවෙනවනේ. කියවෙනකොට හෙල්ලෙන්න බැරි විදිහට වදිනවා. ඒ නිසා මේ කරුණු කාරණා ඔක්කොම එකතු කරලා ඔබ හිතට අදහසක් ගන්න. ඒ තමයි කට ඉස්සර කරගන්න නැතුව ඉන්නේ. සහ වැඩි උඩ පනින්න නැතුව. මොන ජයග්‍රහණය ගත්තත් වැඩි උඩ පනින්න එපා. අනිවාර්යයෙන්ම කෙනෙක් ජය ගත්තොත් ඒ ජයගත්ත කෙනාට වෛරක්කාරයෙක් හැදෙනවාමයි. ජය ගැනීම කියන්නේ තව සතුරෙක් හැදෙනවා. මොකද පරාජයටපත් වුණ කෙනා සතුරෙක් වෙනවා. ඒ නිසා Tamanට අවුරුදු ගාණක් බලාපොරොත්තු වෙලා Taman ලැබූ ජයග්‍රහණයක් වුණත් ඒක අහිංසකව භුක්ති විඳින්න ඕන මේ යුගයේ තරම්ම භයානකයි. දැන් මේ උදාහරණ බුද්ධ කාලෙන් මේ යුගයේ ඊටත් වඩා භයානකයි. ඊළඟට සමහර ළමයිට අපේ ළමයාට ඉගෙන ගන්න පුළුවන් මෙහෙමයි කියලා උඩ පනිනවා. කාලයක් යනකොට ආයෙ ළමයාට ඉගෙන ගන්න බැරුව යනවා. ඉතින් සමහර වෙලාවට අපි අහලා තියෙන සමහර අය හොඳට රසට කෑම බීම හදනවා. ඊට පස්සේ කාලයක් යනකොට ඒ කෑම බීම රස නැහැ. ඒ ඉතින් අරක පුරසාරමට දොඩවනවා. දොඩවලා ඊට පස්සේ ඔය ඇහෙන මනුස්ස ප්‍රේතයොත් මේ කෑම පොඩ්ඩක් කාලා බලමුද රහ කියලා බලනවා. ඊට පස්සේ අර කෑම රහ නැතු වෙනවා. ඒ නිසා අහිංසකව යමක් භුක්ති විඳින්න ඕනේ. ඊළඟ තමයි මහෞෂධ පඬිතුමත් ධර්මී ප්‍රකාශ කරලා තියෙන කාරණාව බුදුරජාණන් වහන්සේ ඉස්මතු කළා. ඒ තමයි තමන්ගේ අදහස මස්තක ප්‍රාප්ත වෙනකල් කිව යුතු නැහැ. මං දැන් මේක කරන්න යන්නේ කියලා කලින් කියන්න හොඳ නැහැ. ඒක හිතේ තියාගෙන ඒ අරමුණ කරා යන්න ඔහු වෙහෙස වෙන්න ඕන, මහන්සි වෙන්න ඕන. කලින් කියපු ගමන් ඉවරයි. උදාහරණයක් ගත්තොත් දැන් ඔන්න හිතන්නකොන අපි දැන් පැවිදි වුණානේ. මට මතකයි අම්මාට පැවිදි වෙන්න විදිහට හිත හැදිච්ච දවසේ ධර්මයේ ඇහිච්ච දවස. එදා අපි තරුණ ළමයි ගොඩාක් කොල්ලෝ ටික අපි ඉස්කෝලේ යන කාලේ එතකොට
අපි කොල්ල ගොඩාක් එක තැන ඉඳින් තමයි අපි ওই බණ ඇහුවේ. අහනකොට ඒ බණ ටික අහලි වෙනකොට අපි ඔක්කොටම මහාන වෙන්න හිතුණා. ඒතර අපි ළඟ හිටපු ඔක්කොටම. ඉතින් අපි බණ ඉවර වෙච්ච ගමන් ගිහිල්ලා එක එක්කෙනා දැන් කියනවා මේක හරියන්නේ අපි මේවා දමල ගහලා එන්න ඕන. මේ මහාන වෙන්න ඕන අප්පා වැඩක් නැහැ මේ කාම ලෝකේ. කියලා දැන් කොල්ලෝ ඔක්කොම කතා වෙන්නේ. ඒතර මට තේරෙනවා එතන හිටපු 4-5 දෙනෙක්ම කියන්නේ මහාන වෙන්න ඕන කියලා. ඒතර මටත් හිතුණා මහාන වෙන්න ඕන කියලා. හැබැයි මම කිව්වේ නැහැ. අර 4 දෙනාම දැන් කාම ලෝකේ ගිහි ජීවිතේ ගිහියෙක් විසින් විඳින දුක් අන්දරා විඳ තාම ඉන්නවා. ඊට මට මතකයි අපි පන්තියේ හිටියා මේ මට ওই දහම් පොත්පත් දෙන්න එහෙම උදව් කරපු මේ ගෑනු ළමයි. එතකොට එයා අපි එක ඉස්කෝලේ යද්දී එතකොට මට නිතර කියන එක තමයි මහාන වෙන්න ඕන. මේ හැම එකක්ම අතාරින්න ඕන කියලා. එතකොට මාත් ඒ වෙලාවෙත් මම නිහඬ වෙ හිටියා. දැන් අරයා තව ඒත් එයා ගිහි ජීවිතේට වැටුණා. ආයි මහාන වෙන අදහස නැති වුණා. හේතුව ඒක තමයි අපි මොනවා හරි යමක් මෙහෙම වෙන්න වෙන්න ඕන කියලා කිව්වොත් ඉවරයි. හොඳට අපිට ඒකට තියෙන උදාහරණ. ඒ වුණාට ප්‍රශ්නේ තමයි අපේ ඇස් පන අපිට මේවා පෙනුනත් අපි දමනය වෙන්නේ ඒ නිසා සිහි නුවණ නැති තප්පරෙන් අපේ වචන ඉස්සර වෙනවා. යම් දෙයක් ඉෂ්ට වෙන තුරු ඔහු ගොඩාක් වචනය ගැන පරිස්සම් වෙන්න ඕන. මොකද ගොඩාක් අමනුෂ්‍ය ලෝකෙ ගොඩාක් අයට හිත එක්ක සම්බන්ධ වෙන්න ගොඩක් අයට අමාරුයි. ඒ අය අපේ ජීවිත තේරුම් ගන්න අපේ ජීවිතත් එක්ක එකතු වෙන්නේ වචනේ හරහා. වචනේ හරහා. ඉතින් ඒ නිසා මිනිසයන්ට අතීතයේ ඉඳලම ලොකු හානියක් වෙලා තියෙනවා. තමන්ගේ කට ඉස්සර කර ගැනීම. දැන් මම බැලුවා පංචශීලී ගත්තොත් එහෙම. පින්වතුනි පංචශීලී ගත්තොත් එහෙම ඒ පංචශීලයේ ප්‍රාණඝාතයේ කටින් සිද්ධ වෙනවා. ඒ කොහොමද? අහවලා මරාපන් කියලා කිව්වොත් ඒ කියන වචනෙන් මැරෙනවනේ අනිත් අය. එතකොට යාට ප්‍රාණඝාතය සිද්ධ වෙනවා. හොරකම සිද්ධ වෙනවා කටින්. ඇයි අහවල් දේ හොරකම් කරපන් කියලා එයා වචනෙන් කියනවා. හොරකම් වචනෙන් සිද්ධ වෙනවා. ඊට පස්සේ මුසාවාදයේ වචනෙන් සිද්ධ වෙනවා. පන්සිල් වලින් සිල්පද 3ක්ම වචනයෙන් කැඩෙනවා. ඊට අමතරව වචනෙන් සිද්ධ වෙන මූලිකම අකුසල් තියෙනවා. ඒ තමයි මේ බොරු කීම, කේලම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම. ඒතර බොරු කීමේ පාපය දැන් බොරු කීමේ පාපයෙන් Taman කියන දේ අනිත් අය අහන්න නැතු වෙනවා. දැන් වචන වැඩිපුර කියන්න ගියාට පස්සේ නිතර කටවහචාල වෙන්න ගියාට පස්සේ කාරණා 4කට වැටෙනවා. එකක් තමයි මේ බොරු කීම, එක්කෝ කේලම, එක්කෝ පරුෂ වචන, එක්කෝ හිස් වචන. ඉතින් අපි වැඩි ඕනේ දැන් ගමු හිස් වචන කියලා. හිස් වචන කියන්නේ ඔහේ වැඩකට නැති දේවල් ඔහේ කිව ඉන්නවා. දැන් ගත්තොත් එහෙම රැකියා ස්ථානයක කට්ටිය ඔක්කොම එකතු වුණොත් ඒ බොන අතරේ කතා කර ඉන්නවනේ. ඒ කතා කර ඉන්නකොට ගොඩාක් හිස් වචනනේ. කොල්ලෝ කෙල්ලෝ එකතු වුණාම කතා කර ඉන්නවා හිස් වචනනේ. ඊළඟ මිනිස්සු මල ගෙවල් මගුල් ගෙවල් වලට එකතු වුණාම හිස් වචනනේ. ඔබ දන්නවද හිස් වචනේ තියෙන විපාක? හිස් වචනේ තියෙන බලවත්ම විපාකයක් තමයි සංසාරේ ගමන් කරද්දී කුසල් දහම් වඩන්න බෑ. කුසල් දහම් වලින් වැටෙනවා. ඒ කියන්නේ සිල් රකින්න හදනවා සිල් රකින්න බෑ. සමාධිය වඩන්න හදනවා සමාධියෙන් වැටෙනවා යා. සමාධිය රකින්න මේ දිගට දියුණු කරන්න බෑ. ඊළඟ බණහඬ ආසයි බණහඬ පුරුදු කරන්න කියනකොට මොකක් හරි කරදරයක් අඩාපාත් වෙනවා ආයෙ බණහන්න බෑ. දානයක් දී ගන්න උත්සාහ කරනවා ආයෙ දී ගන්න බෑ. කරන කුසලය නැවත කරන්න බෑ. සහ කරන කුසලයෙන් තමන් වැටෙනවා. වැඩි ඕනේ සමාදන් වූ සිල්පද දිගටම රැක ගන්න බැරුව සිල්පද නිතර කැඩෙනවා කියන එකම කොච්චර මිනිසෙකුට හානියක්ද? සිල්පද නිතර කැඩෙන්න බලපානවා කියනවා සසරේ හිස් වචන කතා කිරීම. දෙකද වචනෙන් වෙච්ච දේවල්.
ඊළඟට මේ නිරේ කොච්චර නිරිසත්තු ඉන්නවද වචනේ වැරදිලා නිරේ ඉපදුන. പ്രേත ලෝකේ කොච්චර പ്രേතයන් ඉන්නවද කටේ පණුවෝ ඌරෝ වගේ හොටවල් තියෙන සර්පයන්ගේ වගේ හොටවල් තියෙන ඊළඟට කටෙන් පණුව වැක්කිරෙන ගන්ධසාර ගහන කොයිතරම් പ്രേතයෝ භූතයෝ ඉන්නවද කට නිසා පව් කරගත්ත අය. කේලම් කියලා පරුස වචන කියලා හිස් වචන කියලා අනිත් අය බින්දවලා. ඉතින් ඒ නිසා කට නිසා මිනිසෙක් වෙනසෙනවා වැඩි උඩ පැනලා මිනිසෙක් වෙනසෙනවා. ඉතින් ඒ නිසා ප්‍රමාණයට කතා කරන දෙයයි අවශ්‍ය දේ කතා කරන එකයි සහ යම් දෙයක් මුදුන්පත් වෙන තුරු එය කතා නොකර ඉඳීම. සහ පුජ්‍යලයේගේ ගුණයක් අපිට වර්ණනා කරන්න පුළුවන්. ඒ කියන්නේ මෛත්‍රියෙන් ඉන්නවා බොහොම හොඳයි මෛත්‍රිය හොඳයි කියලා. එහෙම නැත්නම් පුජ්‍යලයේ කොනාවට වැඩි අපි වර්ණනා කරන්න ගියාට පස්සේ ඒකත් එයාට හානිය පිණිස පවතින තැන් තියෙනවා. මොකද මේ බුද්ධ කාලේ නෙවෙයි. රහතන් වහන්සේලාගේ යුගයේ නෙවෙයි. ඊළඟට මේ මිනිස්සු ගුණයක ස්ථාවර පිහිටලා නෙවෙයි ඉන්නේ. කියන්නේ ගුණයක් පුරුදු කරන අතරේ තමයි මේ මිනිසෙට ප්‍රශංසා ලැබෙන්නේ. ඒතකොට මේ මිනිසයාගේ ගුණය ස්ථිර දෙයක් නෙවෙයි. ඉතින් ඒ නිසා මේ කරුණු කාරණා හොඳට තේරුම් අරගෙන ජීවිතේට ගන්න ලොකු ආදර්ශයක් ඒ තමයි මම පමණට කතා කරන කෙනෙක් වෙනවා කියලා. සිහිනුවණින් කතා කරන කෙනෙක් වෙනවා කියලා. කටෙන් පව් කරගන්නේ නැහැ කියලා. කට ඉස්සර කරගන්නේ නැහැ කියලා. නුවණින් යුක්ත වෙනවා කියලා මේ ආදර්ශය හොඳට හිතට ගන්න. ඒ නිසා අපි කාටත් වචනේ සංවර කරගන්න මේ පින් හේතු වාසනාම වේවා.